හරි. දැන් බලන්න මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන devices ගැන. මේ devices වලින් සමහර ඒවල functions ගොඩක් තියෙනවා. සමහර ඒවා functions පොඩි ප්‍රමාණයක් තියෙන සීමිතයි. වෙන විදිහකට කිව්වොත් සමහර ඒවා single purpose අනිත් ඒවා multi purpose. උදාහරණයක් ඇරෙන්න ස්මාර්ට්ෆෝන් එක ගත්තොත් එහෙම ඒක multi purpose. දේවල් ගොඩකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ටෝච් එකක් හරි මයික්‍රෝවේව් oven එකක් හරි ගත්තොත් එහෙම ඒක ගොඩක් වෙලාවට සාමාන්‍ය single purpose නෙමෙයි. නමුත් ඒකේ functionality එක බොහොම සීමිතයි. හරිද? දැන් මෙතන දැන් මේ drill එකක් වගේ ගත්තොත් එහෙම ඒකේ functionality එක බොහොම සීමිතයි. හරි drill එකකින් කරන්න පුළුවන් ඒ එච්චරයි. නමුත් දැන් ස්මාර්ට්ෆෝන් එකක් වගේ ගත්තොත් ඒකේ දේවල් ගොඩක් කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඊළඟට මේ ගේම් කන්සෝල් එකක් තියෙනවා ගේමින් PS4 එකක්. දැන් මේකේ ගේම් එක අපි දාන ගේම් එක මත හරිද මේ ඔක්කොම මේ තියෙන කන්සෝල්ස් බටන්ස් ඔක්කොම ප්‍රෝග්‍රෑම් එකට සෙට් වෙන්න ඕන. හරිද? එතකොට මේවා පර්පස් එක එකක් වුණා. පර්පස් එක බොහොම පොඩි දෙයක් තියෙන. ඒ කියන්නේ ගේම් එක ප්ලේ කරන එක තමයි ඒකේ පර්පස් එක. දෙලින් හිට දෙයක් කරන්න බෑ. නමුත් functionalities වැඩි. functionalities වැඩි. දැන් ඊළඟට දැන් මේ earphones වගේ ගත්තොත් එහෙම functionality එකත් අඩුයි. purpose එක single purpose එකක් තියෙන්නේ. ඒකේ ලොකු දෙයක් කරන්න බෑ. අහන එක single අහන එක හරි මොකක් හරි music හරි ඒ sound එක ඇහෙන එක තමයි අපිට එකකින් කරන්නේ. හරිද? එතකොට දැන් මේ devices හැම එකකම බල බැලුවොත් ඒක ඇතුළේ තියෙනවා යම්කිසි circuit එකක්. හරිද? ඒ circuit එකේ යම්කිසි programming language එකකින් ලියපු program එකක් include වෙලා තියෙනවා. හරිද? හැබැයි මේ programs ලියන විදි ලියන රටාවක් වෙන programming paradigms කියලා. හරිද? මේ paradigms එකිනෙකට වෙනස්. හරිද? ඉතින් එන්න ඒ වගේ ඒ device අනුව ඒ purpose එක අනුව ඒ functionalities අනුව ලියන්න පුළුවන් programs කියන්නේ අපි කියන program paradigms කියලා. ඇත්තට මේක paradigms වර්ග තුනක් ගැන සඳහන් වෙනවා. එකක් තමයි procedure oriented programming, අනිත් එක function oriented programming, අනිත් එක තමයි object oriented programming. එතකොට දැන් මේ මම වචන තුන කිව්වට පස්සේ pop සහ OOP කියලා මේක තේරෙන්නේ නැහැ. මේකේ වචන අර්ථයක් මොකක්වත් ඔලුවට යන්නේ නැහැ ඔයගොල්ලෝ. මොකද ඔයගොල්ලෝ පටන් ගන්න beginners කෙනෙක්. උත්ම දන්නේ නැති හින්දා. දැන් මේක ගැන අදහසක් තියෙන දන්න කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මේ Java වල තියෙනවා පොතක් Java Black Book එක කියලා Java 8 version එක ඇවිල්ලා තියෙනවා programming වල. එයාට පුළුවන් මේක අරගෙන එයාගේ ඉතුරු ටික complete කරගන්න. දන්න කෙනෙක් ඉන්නවා. මොකොත්ම නොදන්න ළමයි මෙතන ඉඳලා වීඩියෝ එක continue කරන්න. දැන් ඉස්සෙල්ලා මම මේක මේ procedure oriented, function oriented, object oriented කිව්වට පස්සේ මේකේ කිසිම දෙයක් ඔයාලට තේරෙන්නේ නැහැ. ඒක මේ කලින් කළ නැති හින්දා ඔයගොල්ලෝ. ඒක නිසා ඔයගොල්ලෝ කලින් අත්දැකීම් තියෙන ක්ෂේත්‍රයක් මම මෙතනට ඇඳ ගන්නවා. ඔයගොල්ලෝ අත්දැකීම් නැති ක්ෂේත්‍රයකට සම්බන්ධ කරගන්න. පාලමක් හදලා bridge කරන්න. දැන් මෙතන ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවනේ කඩේක බඩු ගන්න විදිය. කඩේක කියලා බඩු ගන්න විදිය සහ ඒකේ මේ බඩු දෙන්නේ කොහොමද, සල්ලි ගන්න කොහොමද, ඉතුරු දෙන්නේ කොහොමද, මේ කියන සාමාන්‍ය ප්‍රොසීජර් එක ඔයගොල්ලෝ දන්නවා. දැන් මම මෙතන කඩයක් අරන් තියෙනවා. මේක procedural and functional shop කියලා. හරිද? මේ කඩේ බඩු දෙන්නේ procedural system එකට සහ functional system එකට. හරිද? දැන් ඒකේ බඩු දෙන විදිය ගැන හරිද? ඒ කඩේ අම්මගේ දුව අහගන්න විදිහ තමයි මේ ඊළඟට තියෙන voice clip එකේ. දුව අහගන්න. දැන් මෙහෙමයි මේ කඩේ වැඩ වෙන්නේ. මුලින්ම ආරුන් මාමයි. එයාට පාන් රාත්තලක් දෙන්න. එයාගෙන් රුපියල් 50ක් ගන්න. ඊළඟට සිමියොන් මාමයි.
එයා පයිප්ප බාසුන් නැහැ කෙනෙක්නේ. එයාට පයිප්ප අලවන ගම් බෝතලයක් දෙන්න. එයාගෙන් රුපියල් 75ක් ගන්න. ඊටත් පස්සේ එයි සිසිලින් නැන්දා. එයා ඇඳුම් මහන එක්කෙනානේ. එයාට දෙන්න කපුනූල් රතු පාට ඒවායින් දෙකක්. එයාගෙන් ගන්න රුපියල් 80ක්. හරි දැන් එහෙම වුණොත් මේ තියෙන්නේ ඒ ගෙදර අම්මා දුවට කඩේට එන මිනිස්සුන්ට බඩු දෙන්න ඕන ආකාරය ගැන දුන්න ඉන්ස්ට්‍රක්ෂන්ස්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ set of instructions ටික තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මෙතනදී ආයත විහල බලමු. දුව අහගන්න. දැන් මෙහෙමයි මේ කඩේ වැඩ වෙන්නේ. මුලින්ම ආරොන් මාමයි. එයාට පාන් රාත්තලක් දෙන්න. එයාගෙන් රුපියල් 50ක් ගන්න. ඊළඟට සිමියොන් මාමයි. එයා පයිප්ප බාසුන් නැහැ කෙනෙක්නේ. එයාට පයිප්ප අලවන ගම් බෝතලයක් දෙන්න. එයාගෙන් රුපියල් 75ක් ගන්න. ඊටත් පස්සේ එයි සිසිලින් නැන්දා. එයා ඇඳුම් මහන එක්කෙනානේ. එයාට දෙන්න කපුනූල් රතු පාට ඒවායින් දෙකක්. එයාගෙන් ගන්න රුපියල් 80ක්. දැන් මෙතන බලන්න ඒ දුන්න උපදෙස් වල මුලින්ම කියනවා දැන් මුලින්ම එන පුද්ගලයාත් කියනවා එයාට දෙන්න ඕන භාණ්ඩයක් කියනවා එයාගෙන් ගන්න ඕන මුදලක් කියනවා. හරිද? දැන් ඊළඟට එන පුද්ගලයා සිමියොන් මාමා එයාට ගම් බෝතලයක් දෙන්න රුපියල් 75කට. හරිද? දැන් කෙනෙක් කියයි ඉතින් මේක ප්‍රශ්නයක් නෑනේ කියලා. හැබැයි මෙහෙම උපදෙස් දුන්නොත් වෙන දේ තමයි දැන් බැරියලාවක්වත් එහෙම සිසිලෙන් යනද කපුනූල් බලාපොරොත්තුෙන් කඩේට උදේ පාන්දරම આવොත් එහෙනම් උන්ට අරන් යන්න වෙන්නේ පාන් ගාතලා. හරි. ඒක ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් වෙනවා. දීලා බලන්න. ඉතින් ඒක නිසා මෙතන තියෙන ප්‍රොසීජර් ප්‍රෝග්‍රෑම් එක. හරි ප්‍රොසීජර් එකක්. ඒ කියන්නේ යම් කිසි පිළිවෙලක් තියෙනවා. මෙයා එනවා මෙයාට මේක දෙන්න මෙච්චරක් ගන්න. මෙයා එනවා මේක දෙන්න මෙයාට මෙච්චරක් ගන්න. මෙයා එනවා මේක දෙන්න මෙහෙම ගන්න. ඔය විදිහට කියන්නේ. දැන් මේ විදිහට ප්‍රෝග්‍රෑම්ස් ලියන්න වෙන අවස්ථා තියෙනවා. හරිද? ඉස්සෙල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක බලමු කොහොමද ප්‍රොසීජර් ආකාරයට ලිව්වොත් එකම. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක මම මේකෙන් ලියලා තියෙන්නේ ඉස්සෙල්ලාම කස්ටමර් එනවා ආරොන් මාමා එයා පාන් රාත්තලක් ඕනේ. එයාගෙන් 50ක් ගන්න ඕනේ. ඊට පස්සේ කමාන්ඩ් එක එක්සිකියුට් වෙනවා. ඊළඟට සිමියොන් ගම් බෝතලයක් 75යි ගන්නවා. ඊට පස්සේ මේ ටික සෙට් කරගන්න වේරියබල්ස් තුනකට මේ තුනට මේ තව තුනකට කෙලින් ඒක රන් වෙනවා. ඒතර ඊළඟ එක්කෙනාට ඒ විදිහටමයි. හරිද? ඒතකොට මේක රන් කරාම අර විදිහටම පිළිවෙලටම රිසල්ට් එක එනවා. හරිද? ඒකට මේක සීක්වන්ස් එකකට තමයි මේක කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. කෙලින්ම සීක්වන්ස් එක තියෙන්නේ. කමාන්ඩ් එක එක්සිකියුට් කරගම රිසල්ට් එක එනවා. දැන් මේ විදිහට ප්‍රෝග්‍රෑම් කරන අවස්ථාවල උදාහරණ කිව්වොත් එහෙම දැන් ටෝර්ච් එකක් ගත්තොත් එහෙම ටෝර්ච් එකේ ලයිට් එක පත්තු කරන්න කියලා බටන් එක පුවට පස්සේ 21st century fox කියලා එන්න ඕනේ නෑනේ. ඒ වෙනුවට ටකස් කරලා එන්න ඕනේ ලයිට් එක. පත්තු වෙන ලයිට් එක එච්චරයිනේ. දැන් අපි අර ඉලෙක්ට්‍රොනික උෂ්ණත්වමානය තියෙන මේ දවස්වල අර මේ ඔලුවට අල්ලලා ඉන්නේ හැමදේම. හරිද? ඉතින් ඒකේ බටන් එක ඔබලා තිබ්බට පස්සේ එතනින් එහාට ආයෙතනත් මේ are you sure you want to take the temperature කියලා මේ prompt එකක්වත් මොකක්වත් දෙන්න ඕනේ නැහැ. කෙලින්ම අල්ලපුවම ටකස් කරලා උෂ්ණත්වය දෙන්න ඕනේ. හරිද? ඉතින් ඒ වගේ ඒක සීක්වන්ස් එක කියන්නේ ප්‍රොසීජර් එකක් ආකාරයට බටන් එක ගිහුවද කමාන්ඩ් එක එක්සිකියුට් වෙනවා. එච්චරයි. ඒ ඩිවයිසස් ඒ වගේ තමයි ඒ ඩිවයිසස් වල ප්‍රෝග්‍රෑම්ස් ලියලා තියෙන්නේ. බොහොම සරලව ලියලා තියෙන්නේ. හරිද? දැන් ඊළඟට දැන් එනවා දැන් ප්‍රොසීජරල් විදිහට අත ප්‍රොසීජරල් විදිහට ප්‍රොසීජර් එකට අනුව ලියන එක මේක වෙන්න ඕනේ මේක කරාට පස්සේ ටක් ගාලා මේ දේ වෙන්න ඕනේ කියන එක පැහැදිලි ඇති. දැන් ඊළඟට මම ගන්නවා මේක ෆන්ක්ෂනල් ප්‍රෝග්‍රෑමින් කියන දෙයට. එතනදී මම මේ කෝඩ් එක වෙනස් කරනවා. මේ හැම එකක්ම ෆන්ක්ෂන්ස් වලට. හරිද? මේ හැම එකක් ෆන්ක්ෂන්ස් වල වෙනස් කරලා මම මේක දාන්නම් ආරොන් මාමාගේ ෆන්ක්ෂන් එක කියලා. හරිද? ඉතින් ඉවර කරා. මෙන්න ආරොන් මාමාගේ ෆන්ක්ෂන් එක. දැන් නෑ මේකේ සිස්ටම් අවුට් එක දෙන්නට එන්න ඕනේ. හරි. ඔන්න ආරොන් මාමාගේ ෆන්ක්ෂන් එක. හරිද? ඊළඟට එනවා සිමියොන් මාමාගේ ෆන්ක්ෂන් එක. මේ විදිහට දැන් එතකොට මම කම්ප්ලීට් කරෙක්මන්ට් ආරොන් මාමාගේ ෆන්ක්ෂන් එක මෙතන තියෙනවා. සිමියොන් මාමාගේ ෆන්ක්ෂන් එක මෙතන තියෙනවා. සිසිලින් නන්දගේ ෆන්ක්ෂන් එක මෙතන තියෙනවා. දැන් මෙතන කතන්දරේ වෙන්නේ ෆන්ක්ෂන්ස් වලට එළියලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්න ෆන්ක්ෂන්ස් වල ලිව්වට පස්සේ
සීක්වන්ස් එක කියන එක අදාළ නැහැ. ඒ ෆන්ක්ෂන් එක කෝල් කරොත් ඒකේ ඇතුළේ තියෙන දේ සිද්ධ වෙනවා. හරිද? දැන් එතකොට දැන් මේ ෆන්ක්ෂනල් විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා කෝල් කරොත් අපි හිතමු උදේම ආව සිසිලින් නැන්දා කියලා. එහෙනම් සිසිලින් නැන්දාගේ ෆන්ක්ෂන් එක අපිට කෝල් කරන්න පුළුවන්. දැන් එතකොට කෝල් කරාම අන්න සිසිලින් නැන්දට අවශ්‍ය දේ දුන්නා කියලා එනවා. හරිද? අපි හිතමු ඊළඟට ආවේ අරුණ මාමා කියලා. හරිද? හරි. එහෙනම් අරුණ මාමාගේ ෆන්ක්ෂන් ඊළඟට කෝල් කරනවා. හරිද? අපි හිතමු ආයෙත් අරුණ මාමාව කියලා. ආයෙත් පාරාතල කරන්නේ. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. සිසිලි නන්දා ඒ ආවා ඊට පස්සේ ආරන් මාමාව ආරන් දෙවෙනි පාරටත් ආවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේකේ දැන් කලින් සීක්වෙන්ස් එක වෙනකොට දැන් ෆන්ක්ෂන්ස් මේකට ඇඩ් කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ වෙනකන් ඔයගොල්ලෝ Java වලත් ඉගෙනගෙන තියෙනවා. ෆන්ක්ෂන්ස් වෙනකන් ඉගෙනගෙන තියෙනවා. දැන් මෙතන තියෙන වාසිය තමයි අර ෆන්ක්ෂනැලිටි එක සීක්වෙන්ස් එකක් වගේ යන්නේ නැතුව හැබැයි රිටන් ෆන්ක්ෂනැලිටි එකක්. අරද කෝඩ් කරපු රිටන් ෆන්ක්ෂනැලිටි එකක් තියෙන්නේ. හැබැයි ඒක කොයි වෙලාවෙද වෙන්න ඕනේ කියන එක යූසර් ගේ අතේ තියෙන්නේ. අපි මේක රියල් ලයිෆ් උදාහරණයක් ගත්තොත් කැල්කියුලේටර් එකක් ගන්න. කැල්කියුලේටර් එකේ අපි බොත්තමක් කිව්වයි කියලා ඒ කලින් ඩිෆයින් කරපු ගානක් හදලා උත්තරේ එන්නේ නැහැ නේ. ඒ කියන්නේ දැන් අපි එක ප්‍රෙස් කරොත් එක කියන එක ස්ක්‍රීන් එකේ එනවා. බිඳුව ප්‍රෙස් කරොත් බිඳුව කියන එක ස්ක්‍රීන් එකේ එනවා. හරිද? හැබැයි අපිට එක ඔබලා 9 ගන්න පුළුවන්ද? බෑ. හරිද? හැබැයි කැල්කියුලේටර් එකේ සීක්වෙන්ස් එකකට අනුව රන් වෙන්නේ නැති වුණාට ෆන්ක්ෂන් එකක් තියෙනවා. ෆන්ක්ෂන් එක ඇතුලේ සීක්වෙන්ස් එකක් තියෙනවා. හැබැයි ෆන්ක්ෂන් එක තුලින් සීක්වෙන්ස් එක කන්ට්‍රෝල් කරලා තියෙනවා. හරිද? මුලින් යූසර් 1 දැම්මොත් ඊළඟට ධන ලකුණ බලලා ආයෙත් 1 දැම්මොත් ආයෙත් සමාන ලකුණ ලැබුවොත් උත්තරේ මේ විදිහට 22 කියන එක දෙන්න කියන එක ෆන්ක්ෂන්ස්. ඒ රිටන් ෆන්ක්ෂන්ස්. හරිද? ෆන්ක්ෂන්ස් ලියලා තියෙන්නේ අවශ්‍ය වෙලාවට රන් කරන්න. ඒ තව විදිහක්. හරිද? එතකොට දැන් සමහර ඒවා තියෙනවා දැන් ගියර් සිස්ටම් එක තියෙනවා ඩ්‍රිල් එක ගත්තොත්. හරිද? එතකොට ඩ්‍රිල් එකේ ඒ ගියර් එකට දැම්මොත් ඒ අනුව තමයි ඩ්‍රිල් එක වැඩ කරන්නේ. හරිද? අවන් එක ගත්තොත් එහෙම අවන් එකේ තියෙනවා ඒ වගේ ලියපු ෆන්ක්ෂන්ස්. හරිද? අවන් එකෙන් අපිට බෑ මේ චැට් කරන්න. අවන් එකෙන් අපිට බෑ ෆිල්ම් එකක් බලන්න. හැබැයි අවන් එකෙන් අපිට පුළුවන් ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරන්න. අවන් එකේ පුළුවන් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න. ඇතුළේ කැරගෙන එකේ ස්පීඩ් එක, ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හරිද? ටයිම් එකක් දාන්න පුළුවන්. ඒව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆන්ක්ෂන්ස් ලියලා තියෙනවා අවශ්‍ය වෙලාවට රන් කරන්න. හැබැයි ෆන්ක්ෂන් එක ඇතුලේ වෙන්න ඕන සීක්වෙන්ස් එක ඒ ලියවිලා තියෙනවා. හරිද? ඔන්න ඒක තමයි ෆන්ක්ෂනල් ප්‍රෝග්‍රෑමින් කියන්නේ. දැන් සීක්වෙන්ෂල් ප්‍රෝග්‍රෑමින් එක නම් කිව්වා කත්ත ටෝච් එකක්. බොත්තම මෙව්වද පත් වුණා. ආයේ වෙන කතන්දර දෙකක් අතරමැද නැහැ. ෆන්ක්ෂනල් ප්‍රෝග්‍රෑමින්ස් කියන්නේ කැල්කියුලේටර් එක වගේ බොත්තම් ටික තියෙනවා. බොත්තමට අදාළ ෆන්ක්ෂන් එක තමයි කෝල් කරන්නේ. හරිද? ඔන්න ෆන්ක්ෂනල් ප්‍රෝග්‍රෑම්. දැන් මේ මෙතනදී මේ ෆන්ක්ෂනල් ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙන්නේ. මේ කියන්නේ දැන් මේ අපි තුමු බොත්තම් තුනක් කියලා ආරොන් සිමියන් සිසිලින් කියලා. හරිද? එතකොට ඒ අදාළ පුද්ගලයෙක් බොත්තම එව්වම තමයි එයාගේ ෆන්ක්ෂන් එක රන් වෙන්නේ. හරිද? දැන් ඊළඟට හරිද? දැන් මේ දෙක සාමාන්‍යයෙන් තේරුම් ගන්න පහසු ප්‍රශ්නයක් නෑ. ඊළඟට තමයි යන්නේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කියන එකට. මේක බොහොම පහසු දෙයක්. හරියට තේරුම් ගන්න. එච්චරයි. දැන් අර කලින් කතා කරපු ප්‍රොසිජරල් සහ ෆන්ක්ෂනල් කඩේට එහා පැත්තෙන් තියෙනවා තව කඩයක්. ඒ කඩේ ඇවිල්ලා ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ෂොප් එක. හරිද? ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ෂොප් එක. හරිද? දැන් බලන්න මේ කඩේ කොහොමද බඩු දෙන්නේ කියලා. දුව ඔයාර කලින් වොයිස් ක්ලිප් එකේ වගේ වෙන්න යන්න එපා. තේරුණානේ? කඩේට කවුරු හරි ඇවිල්ලා මොනවා හරි ඉල්ලුවොත් ඒ කියන්නේ දැන් පාන් රාත්තලක් එහෙම ඉල්ලුවොත් ඔයා ඒක දෙන්න ඕන රුපියල් 50ට. තේරුණාද? ගම් බොටලයක් කියන්නේ අර පයිප් වලන ගම් බොටලයක් ඉල්ලුවොත් ඒක රුපියල් 75යි. හොඳේ? නූල් බෝලයක්. කොයි වගේ නූල් බෝලයක්ද? කපු නූල් බෝලයක්. කපු නූල් බෝලේ යාලා ඒ කියන පාට කිරි ඉල්ලුවොත් ඒක රුපියල් 40 ගාන දෙන්න ඕන. හරි? දැන් බලන්න කලින් උපදෙස් දුන්න විදිහයි කලින් කඩේ අතට උපදෙස් දුන්න විදිහයි දැන් මේ කඩේ උපදෙස් දෙන විදිහයි පොඩක් ආයෙ අහලා බලන්න.
දුව ඔයාර කලින් වොයිස් ක්ලිප් එකේ වගේ වෙන්න යන්න එපා. තේරුණානේ? කඩේට කවුරු හරි ඇවිල්ලා මොනවා හරි ඉල්ලුවොත් ඒ කියන්නේ දැන් පාන් රාත්තලක් එහෙම ඉල්ලුවොත් ඔයා ඒක දෙන්න ඕනේ රුපියල් 50ට. තේරුණාද? ගම් බොටලයක් කියන්නේ අර පයිප් වල වුණ ගම් බොටලයක් ඉල්ලුවොත් ඒක රුපියල් 75යි. හොඳේ? නූල් බෝලයක්. කොයි වගේ නූල් බෝලයක්ද? කපු නූල් බෝලයක්. කපු නූල් බෝලේ යාලා ඒ කියන පාට කිරි ඉල්ලුවොත් ඒක රුපියල් 40 ගාන දෙන්න ඕන. හරි? තේරුණානේ? බලන්න මෙතන විශේෂත්වයක් තියෙන කලින් එකට වඩා දැන් මෙතන කඩේට කවුද එන්නේ කියන එක කොහෙදවත් කියවෙනවද? නැහැ. හරිද? කවුද කඩේට එන්නේ කියන එක කියලා නැහැ. ඒතර කවුද කඩේට එන්නේ කියන එක කියලා නැතිකොට ඒ ගන්න මොකද්ද කියන එකක් කියන්න බෑනේ. කවුරු වෙලා මොනව ගනීද? දන්නේ නැහැ. හරිද? හැබැයි මෙහෙම ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් තියෙනවා. පාන් රාතල කිලෝ රුපියල් 50කට දෙන්න. පයිපරුණු ගම් බෝතල කිලෝ රුපියල් 75කට දෙන්න. හරි. දැන් තව දෙයක් තමයි කපු නූල් බෝලයක් කිල්ලුවොත් ඒ පාටින් රුපියල් 40යි. හරිද? දෙකක් කිල්ලුවොත් 80යි. තුනක් කිල්ලුවොත් 120යි. දැන් කලින් සැරේ මොකද උනේ? සිසිලින් නැන්ද එන්නෙම කපු නූල් වාගෙන එයා නූල් බෝල දෙකක් ගන්නවා. ඒකින්ද 80ක් ගන්නයි කියලා කිව්වා. හරි මුළු ප්‍රෝග්‍රෑම් එක ඔඩිනම් පල්ලහැටම කිව්වා. නමුත් මෙතන කවුද එන්නේ කියලා නැහැ. එයා මොනවද ගන්න එන්නේ කියලා නැහැ. කොච්චර ගනීද කියලා නැහැ. හරිද? මේක තියෙන්නේ abstract instructions ටික. හරිද? ඒ කියන්නේ නිශ්චිතව නොකියන ලද. හරිද? හරියටම කියලා නැහැ මොකද්ද වෙන්නේ කියලා. කවුරු හරි අපේ කඩේට ඇවිල්ලා පාන් රාතල කිලෝත් 50ක් දෙන්න. 50කට දෙන්න. එහෙම කියලා තියෙනවා. හරිද? දැන් බලමු මේක මම ප්‍රෝග්‍රෑම් එකකට දාලා අර කියපු පුද්ගලයා තුන් දෙනාම ආරොන් මාමයි සිමියොන් මාමයි සිසිලින් නැන්දයි ආවට පස්සේ ඒගොල්ලොන්ට බඩු දෙන්නේ කොහොමද? ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් විදිහට කියලා. හරිද? මෙතනදී ඔබ්ජෙක්ට්ස් බවට පරිවර්තනය වෙන්නේ සිසිලින් නැන්දයි ආරොන් මාමයි සිමියොන් මාමයි ඒගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකේ හැටියට ඔබ්ජෙක්ට්ස් බවට පත් වෙනවා. හැබැයි මේ ඔබ්ජෙක්ට්ස් හදලා නැහැ. ඔබ්ජෙක්ට්ස් එන්නේ විදිහට තමයි හැදෙන්නේ. හරිද? බලමු මේක Eclipse එකේදී නැත්නම් Java program එකකදී කොහොමද මේක කරන්නේ කියන එක. දැන් මම මේ කලින් ලියපු කෝඩ් එකක් මෙතන තියෙන. මේ කෝඩ් එක තේරුම් ගන්න කිසිම දෙයක උත්සාහ කරන්න එපා. තාම ඔයාලට තේරෙන්නේ නැහැ. නමුත් මේක මේ තියරි ගැන කතා කරලා ඉවරනට පස්සේ ඒ කියන්නේ constructors ගැන variable instance variables, class variables, local variables, static variables මේ ඔක්කොම කතා කරලා ඉවරනට පස්සේ මේ දේවල් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. method calling, method වලට parameters pass කරන විදිය ඒ ඔක්කොම. ඒකින්ද ඒව ගැන දැම්ම හිතන්නේ නැතුව මෙතන තියෙන සරල method දෙක මම කියන්නම්. methodology එක. case කියලා class එකක් තියෙනවා, construct එකක් තියෙනවා, string කියලා text එකක් ඇතුළට ගන්නවා. construct එකේදී ඒක customer කියලා string එකකට පටව ගන්නවා. දැන් මෙතනදී තියෙන දේ තමයි කලින් එකෙන් වෙනස් වෙන දේ කස්ටමර්ගේ නම මොකක්ද කියලා නැහැ. මොකද මම කියවනේ දැන් කස්ටමර් එන විදිහට තමයි ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ. හරිද? දැන් සීක්වෙන්ෂල් වලදී කස්ටමර්ගේ නමක් කියලා ගන්න දේත් කියලා ඔක්කොම කිව්වා. එන පිළිවෙලක් කිව්වා. ඊට පස්සේ ෆන්ක්ෂනල් වලට එනකොට කස්ටමර්ගේ නමට හදපු ෆන්ක්ෂන්ස් තියෙන ඒව රන් කරාම ඒ ෆන්ක්ෂනැලිටිස් රන් වෙනවා. දැන් මෙතනදී කස්ටමර් කවුද කියලා කියන්නෙත් නැහැ. කස්ටමර් ගන්න එන්නේ මොකද්ද කියලා කියන්නෙත් නැහැ. ඒ වෙලාවට ඒ අනුකූලව හැදෙන්න තමයි මේ programs object oriented programs ලියන්නේ. හරිද? දැන් customer කියන එක දාලා නැහැ මොකද්ද කියන එක. ඊළඟට ඒ customer වෙලා පාන් ගත්තොත් පාන් ගන්න method එක ලියලා තියෙනවා. ගම් බට්ලක් කිල්ලොත් ගම් බට්ලක සම්බන්ධව ලියලා තියෙනවා. නූල් බෝලයක් කිල්ලොත් ඒක සම්බන්ධ function එකක් ලියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ එයා ඒක purchase කිරීම සම්බන්ධව. දැන් මෙතනදී ඉස්සෙල්ලාම අපි ඔබ්ජෙක්ට් එක හදා ගන්නවා. ඔබ්ජෙක්ට් එකක් හදන්නේ මම මේ ක්ලාස් එකකින්මයි. දැන් මේ මොනවද මේ ඔබ්ජෙක්ට් හදනවා කියලා දාන්න මොකද්ද මේ name කියලා තියෙන්නේ මොකද්ද මේ new කියලා තියෙන්නේ හිතන්න එපා. දෙවෙනි දේ බලන්න. ඉස්සෙල්ලාම අපි හිතමු customer 1 කියලා. customer 1 කියන ඔබ්ජෙක්ට් එක. හරිද? customer 1 කියන ඔබ්ජෙක්ට් එක මේක ඇතුළට මම string parameter කියලා දෙන construct එකකින්
customer 1 ගේ නම මම දාන්න ආරන් මාමා කියලා. හරිද? ඔන්න දැන් customer 1 කියන එක නම define කරා. ඔන්න පළවෙනි customer කරේට ආවා. ඊළඟට දැන් මේ customer 1ට පුළුවන් customer 1ට පුළුවන් පාන් ගන්න, ගම් බෝතලයක් ගන්න, නූල් තීරුවට. අපි තුමු මෙයා පාන් ගන්නවා කියලා. පාන් කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා. මොකක් එක්කද? කීයක් ඕනද කියලා මෙතන මම ඉන්ටිජර් එකක් මෙතන සෙට් කරලා තියෙනවා. මෙතන මම එකක් කියනවා. හරි. customer 1 පාන් රත්තලක් ගන්න එකක් ගන්නවා. හරිද? මේක දාලා රන් කරොත් මට එනවා gave Aaron Mama 1 pan and charged 50 කියලා. හරිද? එයා එකක් ගත්ත නිසා රුපියල් 50ක් ගත්තා. දැන් Aaron Mama කියන එක මම කොහෙවත් ලියලා තිබ්බද කෝඩ් එකේ? නැහැ. එයා ආපු නිසා instance එකක් හැදුණා. object එකක් හැදුණා. ඒ object එකට මේ තමයි instance එක. instance එකක් හැදුණා. හරිද? අපි මේ මෙතනින් දාපු නම හින්දා තමයි මෙතනට Aaron Mama කියලා හොයන්නේ. හරි. කෝඩ් එක බලුවම තේරෙනවා. දැන් ඒකේ කෝඩ් එක තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. ඔන්න දැන් Aaron Mamaට පන් රත්තලක් දුන්නා. හරිද? දැන් කලින් sequential අවස්ථාවේදී සහ functional අවස්ථාවේදී Aaron Mamaට ගම් බෝතලයක් ගන්න බැරි වුණා. එයාට නූල් බෝලයක් ගන්න බැරුව කියලා. හරිද? දැන් මෙතන ප්‍රශ්නයක් නැහැ. දැන් එයා object එකක් විදිහට ක්‍රියා කරන්නේ. දැන් එයාට පුළුවන් ඕන්න ගම් බෝතලයක් ගන්න. හරි අපි ගම් බෝතල් දෙකක් තියාගන්න. හරි. Aaron Mama 2 gum bottles 150. නෑ 150 කියලා කොහෙවත් ලියලා නැහැ. මේ 150 හැදෙන්නේ එයා ගන්න ගම් බෝතල් ගහන්නේ. හරිද? ඔන්න එයාට දෙවෙනි එකක් දුන්නා. හරි. ඔන්න පළවෙනි කස්ටමර්. හරි. අපි හිතමු ඊළඟට එනවා සිසිලින් නැන්ද. හරිද? කතන්දරේ අරකම තමයි. හරි. ඔන්න අලුත් ඊළඟ ඔබ්ජෙක්ට් එක. සිසිලින් නැන්ද ඔබ්ජෙක්ට් එක. හරි. දාන්න customer 2 කියලා customer 2 බවට පත් වෙන්නේ සිසිලින් නැන්දා. ඔන්න සිසිලින් නැන්දා තමයි customer 2. හරි. දැන් එයාට ඕනනම් නූල් බෝලයක් ගන්න. එයාට නූල් කියන ෆන්ක්ෂන් එක කෝල් කරලා එයාට එක ගන්න පුළුවන්. අපි හිතමු එයා නූල් බෝල 5ක් විතර ගන්නවා කියලා එකපාර. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඒක රන් කරාට පස්සේ gave Sicilian and the 5 wool balls. Wool balls කියලා කියන්නේ නැහැ නේ. ඒක හරි. ඒකට ඒකට 200ක් අරගෙන තියෙනවා. 200ක් කියලා කොහෙවත් නම් ලියලා තියෙනවද? නෑ. ඒක හැදුනේ කොහොමද? 5 කියන එක ඇතුළට දැම්මා. මෙතනින් 5 කියන එක ඇතුළට ගත්තා. 40 ගානේ 5ක් බැලුවා. දැන් මෙතන මේ Sicilian and the කියන එක ආවේ කොහොමද? Sicilian and the කියන එක ආවේ කොහොමද? මේ object එක හදපු තැන, instance එක හදපු තැන construct එකේ මම string එකක් දාලා ඒක customer design කරගත්තා. customer ගේ නම අර method එකේදී access කරන්න කියලා මම ලියලා තියෙනවා. ඉතින් එතකොට දැන් මෙතනදී මට පුළුවන් මේක දැන් බලන්න මෙතන තියෙන විශේෂ වාසිය. දැන් sequence එකක් තියෙනවද මෙතන? sequence එකක් නැහැ. sequential program එකක් නෙමෙයි. හරිද? sequence එක නැහැ. ඊළඟට functions තියෙනවද? වෙනම නමින් හදපු functions නැහැ. කැමති කෙනෙකුට ඇවිල්ලා ගන්න පුළුවන්. හරි. දැන් mobile phones, laptops, gaming consoles වගේ දේවල්. එතනදී දැන් මේවට කොයි වෙලාවෙ කොහොම ගේම් එකක් එක්දන්නේ? කොයි වෙලාවෙ මොන විදිහේ app එකක් එක්දන්නේ? laptop එකට මොන වෙලාවෙ මොන විදිහේ device එකක් connect කරලා ඉදන්නේ? හරිද? ඒ වගේ මේ programs ඔක්කොම වඩා advanced ගේ devices වල ලියලා තියෙන්නේ object oriented විදිහට. object එක ඇවිල්ලා සම්බන්ධ වෙන අවස්ථාව. හරිද? එතන කඩේට එන customer වගේ. ඒක අපි වේවා වෙනස් වෙන හින්දාම තමයි object වලට ලියලා තියෙන්නේ. එතකොට මේ objects හදන්න පාවිච්චි කරන මම මෙතන මේ ලොකු methods ටිකක් ලිව්වනේ. හරිද? ඒ objects වලට කළ යුතු දේ සම්බන්ධ සහ කරන්න පුළුවන් දේවල් සම්බන්ධව class එකක වෙනම ලියලා තියෙනවා. class එක කියලා දාස් කරන්නේ Java file එකට කියන class එකක් කියලා. හරිද? ඒ class එකේ වෙනම ඒ ටික ලියලා තියෙනවා. හරිද? ඒ class එකෙන් object එකක් හදාගෙන ඒ object එකට නිදහසේ හැසිරෙන්න පුළුවන්. ඕක තමයි ළමයි object oriented programming කියලා කියන්නේ. හොඳයි.
දැන් එතකොට මම මේ කරපු කාරණා තුන අපි ඩයග්‍රැමැටිකලි පොඩ්ඩක් බලමු. දැන් procedure oriented programming වලදී start කරා, define කරා, fire කරා. fire කරගෙන call කරනගෙන fire කරනවා කියලා කියනවා. හරි define කරා, fire කරා. define කරා, fire කරා. define කරා, fire කරා. එතනින් program එක ඉවරයි. හරිද? sequence එක කාපව හැරීමක් නෑ. ආයි අතරමැද්දෙන් define මේ call function එක අගට call කරන්න බෑ. මුලින් call කරොත් එච්චරම තමයි. ආයි ඒ sequence එක දිගටම සිද්ධ වෙගෙන යනවා. ඒක තමයි procedure oriented programming. ඊළඟට function oriented programming වල තිබුණේ මොකද්ද? functions ටික වෙනම define කරලා තිබුණා. අපිට කැමති විදිහට functions පාවිච්චි කරලා fire කරනවා. ඒක තමයි function oriented programming කියලා කියනවා. calculator එක වගේ බොත්තමක් ඔබනවා, ඊළඟ බොත්තම ඔබනවා, සමහර කෙනෙක් ඔබනවා, answer එක ගන්නවා. ඒ වගේ ඒ functions ඔක්කොම define කරලා තියෙන්නේ අපිට කැමති විදිහකට functions call කරලා අපේ expected result එක ගන්න පුළුවන්. ඊළඟට වැදගත් වෙන එක තමයි object oriented programming. මෙතනදී මොකක්ද අපි මුලින්ම කරේ? class එකක් define කරගත්තා. class එක define කරගත්තා keys කියලා. ඒකේ attributes විදිහටම එකයි දැන් මෙතනදී string customer කියලා එකක්. functions තුනක් දැම්මා. මම දැම්මා by apple, by kituru කියලා. හරිද? මේ පළතුරු වර්ග තුනක් තියෙන්නේ. කැමති එකක් ගන්න පුළුවන් customer කෙනෙකුට. හරිද? දැන් customers 100ක් આવුවම අපිට 100 පාරක් ලියන්න බෑනේ කරන්නේ. function 100ක් කියලා ලියන්නද? sequence නම් කොහොමදත්ම ලියන්න බෑනේ. කොයි වෙලාවෙ කොයි වෙලාවෙ හිතන්නේ. ඒක නිසා එතකොට අපි කරන්නේ object oriented විදිහට යනවා. හරිද? අපි මේ class එකෙන් objects හදනවා කැමති ප්‍රමාණය. මේ මම දෙකයි මෙතන object 1 and object 2 කියලා හදලා තියෙන්නේ. නමුත් කැමති ප්‍රමාණයක් අපිට objects හදන්න පුළුවන්. ඒ හැම object එකකටම කරන්න පුළුවන් activities ටික නැත්නම් functions ටික ඒ object එකටම එනවා. ඒ වගේම ඒකේ instance variables ටික ඔක්කොම define කරලා ගන්න පුළුවන්. හරිද? ඒක දැන් කලින් customer කියලා තිබුණේ ඒ කියන්නේ string variable එක define නොකරපු ඒක වෙනුවට මෙතනදී නිමාලි කියන නම මම දාගත්තා. ඊළඟ customer විදියට එයාගේ customer name එකට මම ජගත් කියන නම දාගත්තා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ customers දෙන්නේ මෙතන කොයි වෙලාවෙකට ආවත් ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් මම දන්න කෙනෙක් ආවොත් එයාට නම අහලා object එකක් හදලා දීලා දෙන්න තියෙන්නේ. එයාට කැමති දෙයක් ගන්න පුළුවන් නේ. දැන් customer 1 කෙනෙක් නිමාලි කියන කෙනා ඒ පුළුවන් කැමති නම් apple කියන function එක call කරලා apple ගන්න. හරිද? එතකොට output එක කොහොමද දෙන්න පුළුවන්? නිමාලි බව apple කියලා. හරිද? එයාගේ bill එක දාන්න පුළුවන්. මෙයා මේක ගත්තා කියලා. හරිද? එයාට apple ගන්න ඕනේ නැති වෙන්න පුළුවන්. එයා කෙලිම කිතුරු ගන්නවා. හරිද? එහෙනම් නිමාලි බව කිතුරු. හරිද? දැන් object එකට ඕන විදිහට තමයි functions ටික run වෙන්නේ. හරිද? object එකට ඕන විදිහට functions ටික run වෙනවා. දැන් ඊළඟ එක කියන්නේ අපි තුමු ජගත් කියන පුද්ගලයාට apple එක කිතුරුනේ මෙයාට ගන්න ඕනේ. එයාට ගන්න ඕනේ මුලින්ම apple. කිසි ප්‍රශ්නයක් නැහැ. object 2 එකේ අරකින්ම කෙලින්ම 1 to 1 copy මේකට එනවා. functions ටික හරි. ඒකේ apple කියන එක run කරා අන්න ජගත් apple හැමෝට කිතුලුත් ඕනේ. හරි ප්‍රශ්නයක් නැහැ. එයා කිතුලුත් ගත්තා. හරිද? ඊළඟ ඕක තමයි object oriented programming කියලා කියන්නේ. දැන් මෙතන තියෙන වාසිය ඔයගොල්ලන්ට පැහැදිලිවම තේරෙනවා. අරගේ functions ටික අපි ලියන්නේ කිව්වොත් functions ලියලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මොකද customers ලා කොයි වෙලාවෙ කොහොම මොනවා ඉල්ලයිද කියන එක අපි දන්නේ නැහැ. ඒක නිසා අපි කරන්නේ predefined set of methods ලියලා තියෙන පැත්තක ආපුවාම එයා ඒකට object එකක් හදාගෙන instance එකක් හදාගෙන එයාට පුළුවන් එයා එතන එයාට හම්බෙන functionalities වලින් කැමති දෙයක් එයාට කරන්න. හරි. එහෙමනම් දැන් ඊළඟට බලමු මේ class එකකින් කොහොමද object එකක් හදන්නේ සහ ඒ ආශ්‍රිත කරුණු මොනවද කියන එක. මෙතනදී බලන්න මුලින්ම මම student කියලා class එකක් හදලා තියෙනවා. ඒ class එකේ මම variables දෙකක් declare කරනවා initialize කරන්න නැතුව. එකක් string එකක් name කියලා.
හරි ඩික්ලෙයාර් කරලා විතරයි තියෙන්නේ name කියන variable එක string කියලා විතරයි ඩික්ලෙයාර් කරලා තියෙන්නේ initialize කරනවා කියලා කියන්නේ මේ විදිහට මොකක් හරි නමක් දෙන්න ඕනේ මෙහෙම දුන්නයි කියලා එතකොට දැන් මේ නමක් දාලා තියෙනවා කියලා දාස් කරන්නේ make initialize කරලා හරි මම මෙහෙම initialize කරන්නේ නැතුව තමයි ඩික්ලෙයාර් කරලා තියෙන්නේ මොකද තාම කරලා නැහැ ඒකට තව ඒ වගේම මම ඩික්ලෙයාර් කරන variable එක integer variable එක birth year කියලා මේ විදිහට මේ දෙකම ඩික්ලෙයාර් කරලා තියෙන්නේ initialize කරලා නැහැ ඊළඟට තව method එකක් මම ලියනවා details කියලා මේක ඇතුලේ මම statement එකක් ගන්නවා අපි හිතමු name එක දාන name කියන value එක ගන්නවා ඒකට එකතු වෙන්නේ apostrophe s age is කියලා මේක ඇතුලේ 2020 අඩු කරන්න ඕනේ birth year එක. ඕක තමයි statement එක. දැන් ඕගොල්ලන්ට කලින් method සහ variables ලියපු විදිහයි මේකේ අතර වෙනසක් තේරෙන්න ඕනේ. අපි කලින් මේවා ඉස්සරහින් static දැම්මා. හරිද? මෙතන public static void කියලා දැම්මා. හරිද? නමුත් දැන් මෙතනදී මම එහෙම static දැම්මේ නැහැ. හේතුව මම මේක ඔබ්ජෙක්ට් එකක් හදන්න නැතුව පාවිච්චි කරන්න යන්නේ නෙමෙයි යන්නේ ඔබ්ජෙක්ට් එකක් හදලා පාවිච්චි කරන්න යන්නේ. ඒක නිසා මම මේක static keyword එක නැතුව තමයි මේ method සහ variables ඔක්කොම දැම්මේ. දැන් ඔන්න මගේ class එකේ කතන්දරය හදලා තියෙනවා. දැන් මම ඔබ්ජෙක්ට් එකක් හදා ගන්න ඕනේ. ඒක කරන්න මම මේ class එක ඇතුලේ මේ class එකෙන් ඔබ්ජෙක්ට් එකක් හදා ගන්නවා. main method එක දාලා මොකද මම කියන්නේ main method එක තමයි ඔක්කොම සිද්ධිරික වෙන්නේ main method එකට තමයි බලය තියෙන්නේ මේක run කරන්න දැන් ඊළඟට ඔයගොල්ලෝ දැනගත යුතු තව දෙයක් තමයි මේ හැම class එකකම හරි හැම class එකකින් inner classes උනත් මේක තියෙනවා හැම class එකකම තියෙනවා constructor කියලා එකක් හරිද දැන් අපි දන්නවා ඕනම බිල්ඩින් එකක් හදන්න කොන්ත්‍රාත් බාර ගන්නවා කියලානේ අපි කියන්නේ contractor කියලානේ contract. ඒතර අපි හදන එක්කනට සිංහලෙන් කියන්නේ බාසුන් නැහැ කියලානේ. ඒත් ඉංග්‍රීසියෙන් කියන්නේ constructor කියලා. කියන්නේ බිල්ඩින හදන පුද්ගලයා construct කරන කෙනා constructor. හරිද? එතකොට මේ class එකක වුණත් හරිද class එකක object එකක් හදන්නේ ඒතර object එකක් හදන්නේ නෙමෙයි object එක හැදුවට පස්සේ ඒක initialize කරන්න තියෙනවා construct එකක් හැම class එකකටම. හරිද? මේක අපි දැම්මත් නැතත් මේකේ construct එක default හැදෙනවමයි තියෙනවමයි. හරිද? construct එක අපි අතර ගත්තොත් අතර ගන්න වෙන්නේ මෙන්න මෙහෙම. class එකේම නම දාලා මෙහෙම ලිව්වොත් මේ තියෙන්නේ construct එක අපේ පාලනයට ගත්තා. හරිද? අපි දැන් මුකුත් කරලා නැහැ ඒකට. හරිද? construct එකේ විශේෂ ලක්ෂණය වෙන්නේ මොකද්ද? class name එකෙන්ම තමයි මේ method name එක යන්නේ. මේකේ public static void name උත් ගහන්න ඕනේ නැහැ void කියලාවත් ගහන්න ඕනේ නැහැ මොකද return type එක constructor වලට නැහැ හරිද public කියලා විතරක් ඕනනම් දාන්න පුළුවන් public constructor එකක් කියන අදහසින් නමුත් ඒක අවශ්‍ය නැහැ ඊළඟට මේ constructor එකේ මට කැමති නම් මේ class එකකින් object එකක් හැදෙනකොට යම්කිසි දෙයක් වෙන්න ඕනේ නම් මට ඒක එතනදී කියන්න පුළුවන් හරිද අපි construct එකෙන් ප්‍රයෝජන අරගමු ඉස්සරහට මම නමුත් ඒක කරන්න කලින් මම මේ construct එක දැන් පොඩ්ඩක් empty තියෙනවා හරිද මොකුත් නැහැ මේකේ දාලා මතක තියාගන්න object එකක් හදන හැම මොහොතකදීම මේ construct එක කියන්නේ construct කරන කෙනා හදන පුද්ගලයා හදන එක ඇවිල්ලා තමයි object එක initialize කරන්නේ හරිද ඒක නිසා මෙහෙම එකක් තියෙනවා හරිද මේක අපේ අතින් පාලනයට ගත්තත් නැතත් ඒක තියෙනවා හරිද මම මේක තියෙනවා කියන අදහස් කරන විතරක් මම මේක empty තියන්නම් දැන් object එක මම හදනවා දැන් අපි දන්නවා සාමාන්‍ය විදිහටම අපි variable එකක්
ඩික්ලෙයාර් කරනකොට හරිද අපි මුලින්ම මොකක්ද දාන්නේ? ඒක දානවා මුලින්ම data type එක නේ. data type එක දාලා ඊළඟට දානවා variable name එක. ඊට පස්සේ equal mark එක දාලා දානවා value එක. දාලා semicolon එක දාලා ඉවර කරනවා. ඔකනේ සාමාන්‍ය ක්‍රමය. අපි normal උදාහරණයක් ගත්තොත් integer නම් data type එක, variable name එක x නම් අපිට value එකක් එකට දාන්න පුළුවන් 10 කියලා. දාලා semicolon එක දාලා ඉවර කරනවා. හරිද? ඔය සාමාන්‍ය විදිහටම අපි declare කරන විදිහ variable එක. දැන් මේ විදිහටම තමයි ඒ method එකම තමයි object එකක් හදනකොටත් කරන්නේ. දැන් object එක හදනකොට object එකේ data type එක වෙන්නේ class එක. object එකේ data type එක වෙන්නේ class එක. හරිද? class එක මොකක්ද? student class එක. student class එක. ඔන්න student class එකෙන් ඒ කියන්නේ ඒ class එකෙන් තමයි දැන් මේක declare කරන්න හදන variable එක. හරිද? variable එකෙන් object එක වෙනවා. instance එක. මම student එකෙන් declare කරනවා Nina කියලා දාලා. Nina කියලා ඊට පස්සේ equal දාලා ඊළඟට දැන් මෙහෙම හැදුවම මෙහෙම දාලා හදන්නත් පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. පුත් errors දෙන්නේ නැහැ. මෙතන කියන්නේ මේ local variable එකක් හදලා තියෙන student එකෙන් ඒක පාවිච්චි කරලා නැහැ කියන එක. මෙහෙම හදලා object එක complete නැහැ. මේක තියෙන Meena කියන එක just student කියන class එකට refer කරන variable එකක් විතරයි. හරිද? ඒකෙන් කරගන්න පුළුවන් දෙයක් ඔයාලගේ සීමාව තුළදී කතා කරන්න නැහැ. ඒක නිසා මේ object එකට 5ක් දෙන්න නම් memory එකේ location එකක් දෙන්න ඕනේ. හරිද? memory එකේ location එකක් දෙන්න ඕනේ. ඒක දෙන්නේ මෙන්න මේ new keyword එක පාවිච්චි කරලා. new keyword එක පාවිච්චි කරලා memory එකේ location එක මෙයාට set කරනවා Meena කියන object එකට student කියන data type එකකින් නැත්නම් class එකෙන් හදපු. දැන් ඔයගොල්ලෝ දන්නවා string කියන එකත් එතනම class එකක්. ඒක data type එකක් නෙමෙයි. ඒක primitive data type එකක ඉඳලා string කෙනෙක් ගන්නෙ නැහැ. හරි අපි වයිසාට බලමු API එකේ. new කියලා ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම කර යුතු දේ තමයි student කියන class එකේ constructor එක run කරන්න ඕනේ. හරිද? constructor එක new කියන keyword එකට පස්සේ run කරන්න ඕනේ. constructor එක run කරාට පස්සේ තමයි මේ Meena කියන variable එකට නැත්නම් Meena කියන object එකට values student කියන class එකෙන් ඇවිල්ලා initialize වෙන memory එකේ Meena කියන එකට තැනක් හම්බෙන්නේ එතකොට. දැන් ඊට පස්සේ Meena කියන හැදෙනවා object එක. අපි ඒක structure එකකට ගත්තොත් අපි මුලින්ම student කියලා class එකක් හැදුවා. ඒකේ variables දෙකක් දැම්මා. details කියලා function එකක් ගැහුවා. ඒකෙන් දැන් ඔන්න අපි object එකක් හැදුවා. හරිද? object එකේ name එක Meena කියලා දැම්මා. දැන් ඊළඟට name කියලා string එකක් සහ birthday කියලා integer එකක් ඒ object එකේ තියෙනවා. ඒ වගේම details කියලා function එකකුත් තියෙනවා. හරිද? දැන් මෙන්න මේ variables දෙකට හරිද? මම කියන්නේ මේව initialize කරේ නැහැ කියලා. දැන් මේ වලට values දාන්න පුළුවන්. කොහොමද දාන්නේ? දැන් බලමු. දැන් මේ line number 20 වල තියෙන්නේ මම හදපු object එක. මේ object එකේ මම කිසිම ප්‍රයෝජනයක් කරන්නේ නැති හින්දා තමයි මෙතන කියන්නේ is not used කියලා. කොහෙවත් පාවිච්චි කරලා නැහැ කියන එක. ඉතින් ඒක නිසා දැන් මේ Meena කියන object එකේ name කියන string එකට තමයි මට value එකක් දාන්න ඕනේ. හරිද? මම කියන object එකේ name කියලා එකක් හැදෙනවා කියලා. එතකොට දැන් මම Meena කියලා ලියලා මේ object name එක dot operator එක දාලා දැන් මෙතන මේකේ පෙන්නනවා. මොනවාද වගේ තියෙන functions, මොනවාද වගේ තියෙන variables කියන එක මේ උතරම පෙන්නනවා. ඒ object එක. ඒකේ name කියන එකට මම value එකක් assign කරන්නයි යන්නේ. මම මෙතනට value එකක් දාන්න Meena Prasadini කියලා. DH name Prasadini කියලා. semicolon එක දාලා ඉවර කරන්න. ඔන්න දැන් Meena Prasadini කියන නම එයාගේ
මීනා කියන ඔබ්ජෙක්ට් එකේ name කියන string එකට assign වෙලා තියෙනවා. මෙතනට නෙමෙයි. මතක තියාගන්න මෙතනට නෙමෙයි දැම්මේ. ඔබ්ජෙක්ට් එකට තමයි මීනා ප්‍රසාදිනී කියන නම දැම්මේ. දැන් ඔන්න බලන්න දැන් මීනා කියන ඔබ්ජෙක්ට් එකේ name එක තැනට මීනා ප්‍රසාදිනී කියලා මම දැම්මා. හරිද? ඉතින් අර සිස්ටම් එක පාවිච්චි කරලා මම එයාගේ බර්ත්ඩේ කියන එක තැනට 1995 කියන එක දැම්මා. දැන් ඊට පස්සේ මම මීනා කියන ඔබ්ජෙක්ට් එකේ details කියන ෆන්ක්ෂන් එක රන් කරන්නයි යන්නේ. ඒක මට බොහොම සරලව කරන්න පුළුවන්. ඒක තමයි මීනා කියලා අර ෆන්ක්ෂන් ඩොට් ඔපරේටර් එකත් එක්ක ෆන්ක්ෂන් නේම් එක දාලා හරිද? මට රන් කරන්න තියෙන්නේ ඔන්න එනවා ආන්සර් එක. එතකොට Nina Prasadinis age is 25 කියලා. හරිද? ඉතින් මේක හැදුනේ කොහොමද? මෙන්න මෙතනේ ෆන්ක්ෂන් එකේ තමයි ඒක හැදිලා ආවේ. ඒකට අවශ්‍ය data ගත්තේ කොහෙන්ද? ඔබ්ජෙක්ට් එකට අපි දාපු data වලින්. දැන් ඊළඟට ඒ විදිහටම ඒ සිස්ටම් එක පාවිච්චි කරලා මම තව ඔබ්ජෙක්ට් එකක් හදන්නම් ස්ටුඩන්ට් කියලා. ඒකේ මම ඔබ්ජෙක්ට් නේම් එක විතර දාන්නම් සුරේන්ද්‍ර කියලා. new කියලා ඔබ්ජෙක්ට් එකෙන් තමයි ඔයගොල්ලෝ දන්නවා දැන් මේක හැදෙන්නේ සුරේන්ද්‍ර කියන එක. ඊළඟට කන්ස්ට්‍රක්ටර් එක රන් කරනවා. කන්ස්ට්‍රක්ටර් එක ඇතුළේ මුකුත් නැහැ. මුකුත් අපි ඒක දැම්මේ නැහැ. ඒක නිසා ඒක මුකුත් හානියක් වෙන්නේ නැහැ. හානියක් මොකක්වත් වෙන්නේ නැහැ. හරි. ඊළඟ සුරේන්ද්‍ර කියන එක ඔබ්ජෙක්ට් එක අරගෙන මම මේකේ බර්ත්ඩේ එකයි මෙතනදී මම දාන්නම් 1909 කියලා. ආයෙත් නේම් එකක් දාන්න ඕනේ. සුරේන්ද්‍රගේ නේම් එක විදිහට සුරේන්ද්‍ර පෙරේරා කියලා දැම්මා. සෙමිකොලන් එක ඉවර කරා. දැන් මම සුරේන්ද්‍ර කියන එක්කෙනාගේ call කරොත් details කියන function එක දැන් බලන්න සුරේන්ද්‍ර කියන object එකේ birthday එකට දාලා දෙන 1989 එයාගේ name එකට දාලා තියෙන සුරේන්ද්‍ර පෙරේරා කියන එක details කියන function එක call කරනකොට මීනා කියන object එකේ ඒවා නෙමෙයි සුරේන්ද්‍ර කියන object එකේ තියෙන ඒවා තමයි call වෙන්නේ. හරිද? run කරලා බලමු. මේ ඉන්නේ සුරේන්ද්‍ර පෙරේරා age is 31 කියනවා. හරිද? එතකොට මේකේ තියෙන මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ස්ටුඩන්ට් ක්ලාස් එක. මේ තියෙන්නේ ස්ටුඩන්ට් ක්ලාස් එකෙන් හදපු ඔබ්ජෙක්ට්ස් දෙකක්. එතකොට ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මූලිකවම ක්ලාස් එක සහ ක්ලාස් එකකින් මෙතඩ් එකක් හැදීම සහ ඒ ආශ්‍රිත කරුණු විදිහට. ඊළඟට මේ වීඩියෝ එකේ අන්තිම කොටස විදිහට මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ මේ කන්ස්ට්‍රක්ටර්ස් ගැන. හරි. දැන් කන්ස්ට්‍රක්ටර් එකක් ඔයගොල්ලෝ මතක තියාගන්න කන්ස්ට්‍රක්ටර් එක තියෙන්නේ obviously class name එකෙන්මයි. හරිද? class name එක ලියලා තියෙන විදිහට මේක case sensitive. හරිද? student කියන class එකේ simple අපරල ඔක්කොම දෙන්න. ඒතකොට කන්ස්ට්‍රක්ටර් එක තියෙන්න ඕනේ ඒ විදිහටමයි. හරිද? අනිත් එක තමයි සමහර අය කියනවා මේ කන්ස්ට්‍රක්ටර් එක උටින්ම තියෙන්න ඕනේ කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ඕනම දැනක තියෙන්න පුළුවන්. හරිද? කන්ස්ට්‍රක්ටර් එක අපිට ඕන නම් පුළුවන්. දැන් මෙහෙම තිබ්බොත් එහෙම ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එක තියෙන්නේ මේ විදිහටමයි. ඒ කියන්නේ මොකද පැරාමීටර්ස් වලට ගන්නෙත් නැහැ. ඒ ෆන්ක්ෂන් එක කියන්නේ කන්ස්ට්‍රක්ටර් එකේ මොකද එලියට රන් කරන්නෙත් නැහැ. මොකද කරන්නේ නැහැ. හරිද? අපිට ඕන නම් මේ කන්ස්ට්‍රක්ටර් එකට උනහර දෙයක් ලියන්න පුළුවන්. හරිද? අපි හිතමු sys out කියලා මම මේකේ දාන්නම් okay කියලා. හරිද? දැන් මෙහෙම දාලා කන්ස්ට්‍රක්ටර් එකක් තියෙනකොට හරිද? මම ස්ටුඩන්ට් ක්ලාස් එකකින් ඔබ්ජෙක්ට් එකක් හදලා රන් කරන්නම්. මම ඔබ්ජෙක්ට් එකක් හදන්නම් මේ විදිහට ස්ටුඩන්ට් මම A කියලා ඔබ්ජෙක්ට් නේම් එක දාන්නම්. new student ඔන්න කන්ස්ට්‍රක්ටර් එක මම කෝල් කරනවා. හරිද? කන්ස්ට්‍රක්ටර් එක කෝල් කරනකොට මේ ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් එක මේක ඔන්න ඒක කරනකොට කියනවා system.out.println එකකින් okay කියලා print කරන්න කියනවා. හරිද? දැන් මේක දාලා run කරනකොට මොකද වෙන්නේ? okay කියලා මේක
එලියට අවුට්පුට් එක කොහොමද ආවේ කන්ස්ට්‍රක්ටර් එක රන් වෙච්ච නිසා. හරිද? මේ කන්ස්ට්‍රක්ටර් එකෙන් තමයි ඒ දේ සිද්ධ වුනේ. හරිද? අපි ඕන්න මෙතනට string value එකක් දාලා call කරමු. string x කියලා. හරි x කියන එක print වෙන්න කියලා. හරිද? දැන් මේක හදන්න බෑ මොකද මෙතන කියනවා මේ කන්ස්ට්‍රක්ටර් එකට දාන්න ඕනේ string value එකක්. හරි? ඒකින්ද මම මෙතනට value එකක් දාන්නම්. මේ. හරිද? දැන් කිස් ප්‍රශ්නයක් නෑ. දැන් මේක දාලා run කරනකොට print වෙනවා මේ නම. හරිද? ඔන්න මෙතන name is John Cena නෙමෙයි සඳරුවන්. කොහොමද උනේ? මේ කන්ස්ට්‍රක්ටර් එකකින් තමයි value එක pass කරේ. හර කන්ස්ට්‍රක්ටර් එකේ අපි කියන කන්ස්ට්‍රක්ටර් overload කරනවා කියලා. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ටර් එක දැන් අපි overloading මේ method overloading ගැන කතා කරන්නේ කලින්. හරිද? ඒ කියන්නේ කන්ස්ට්‍රක්ටර් එක overload කරනවා. අර signature එක කන්ස්ට්‍රක්ටර් එකේ වෙනස් කරනවා. ඒකට තව parameter set කරනවා. මහ දෙයක් නෑ නෝයි. හරි? එතකොට මෙතන දැන් කන්ස්ට්‍රක්ටර් එක මෙහෙම තියෙනවා නම් අපි string එකක් ඇතුළට දැම්මොත් කිසි ප්‍රශ්නයක් නැතුව ඒක ඒ කන්ස්ට්‍රක්ටර් එකකින් අරගෙන පාවිච්චි කරනවා. හරිද? අපිට ඕන නම් මේක නිකන් තියන්නත් පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට මුකුත් දාන්න නැතුව මේක අපි print එකෙන් දාමු. no value කියන. හරිද? තව ඔබ්ජෙක්ට් එකක් හදන්නම් මම b කියලා. මම මේකට මොකද values දාන්නේ නැහැ parameters විදියට. එතකොට මෙන්න මේ construct එක තමයි call වෙන්නේ. හරි. මේ මුලින් නාමක් print වෙනවා. ඊළඟට no value කියන එක print වෙලා තියෙන්නේ මේ construct එක call වෙලා student කියන class එකේ. හරි. ඒවා තමයි constructor methods කියලා කියනවා. හරි construct එක. දැන් මම පොඩි exercise එකක් ඔයගොල්ලොත් එක්ක කරන්න යනවා. හරි. ඊට කලින් මම ඔයගොල්ලන්ට බොහොම පැහැදිලිව පැහැදිලි කරලා දෙන්න ඕන කාරණාවක් තමයි මේ static variables සහ instance variables කියන දේවල්. හරිද? දැන් මතක තියාගන්න මේ static කියන එක දැම්මොත් එහෙම මොකද විහිළුවට කියනවා ළමයින්ට උගන්වනකොට static කියන්නේ වට යනවා කියලා. හරිද? instance variables කියන්නේ ගෙදර හැදෙන ඒවා කියලා. ඔයගොල්ලෝ ඊටු කිස්ලා කරවගන්න. හරිද? ඇයි මම මේ static වලට වටේ යනවා කියලා කියන්නේ? හරිද? මේ වටේ යන්නේ එක variable එකක්. හරිද? එක variable එකක් තමයි වටේ යන්නේ. හැබැයි instance variables copy වෙවි අලුත් objects වලට අලුතෙන් ඒ objects වල හැදෙනවා. හරි? දැන් උදාහරණයක් ඇටියට මම static variable එක ගන්නම් string variable එකක් name 1 කියලා. හරිද? මම මේකට මොකුත් දාලා නැහැ. ඊළඟට මම තව variable එකක් ගන්නවා string name 2 කියලා. මේකටත් මොකුත් දාලා නැහැ. හරිද? දැන් එකක් static අනිත් එක non static. හරිද? දැන් මම මේකේ main method එකක් කරහා හදනවා objects දෙකක්. එකක් A කියලා අනිත් එක B කියලා. ඔන්න හැදුවා methods දෙකක්. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා A type B type මේවා වෙලා තමයි instance variables. හරිද? මේවා static variables. හරිද? සමහර ලාවට අපි functions ඇතුලේ variables ලියනව නේද? අපි හිතමු public void age කියලා function එකක් ලියලා ඉවරලා. හරි අපි හිතමු මේක ඇතුලේ int s සමානයි 25 වාරි මොකක් හරි එහෙම මේ functions ඇතුලේ variables ලියන්න පුළුවන්. ඒවලට කියනවා local variables කියලා. හරි? ඒක හරි වැදගත්. ළමයි පටලව ගන්නවා. හරිද? local variables ගැන නෙමෙයි මම කතා කරන්න හදන්නේ. instance සහ static variables වල වෙනස ගැන. instance variables හැදෙසම object එකත් එක්ක අලුත් ඒවා හැදෙනවා.
ස්ටැටික් වේරියබල්ස් අලුත් ඒවා හැදෙන්නේ නැහැ. ඒවා ස්ටැටික් විදිහට තියෙනවා. කවුරු හරි ඒකට ඇවිල්ලා වෙනසක් කරොත් ඒ වෙනසත් එක්කම තමයි ඊළඟ කෙනාට හම්බෙන්නේ. ඒකින් තමයි මම කිව්වේ වට යනවා කියලා. හරිද? දැන් අපි ඉස්සල්ලාම අපට ස්ටුඩන්ට් කියන නමත් එක්ක ගැලපෙන්නේ නැහැ. උදාහරණ කමන්නේ. A කියලා ඔබ්ජෙක්ට් එකට මම name 1 එකට value එකක් දාන්නම්. සුනිල් කියලා. හරිද? සුනිල් කියලා value එක දැම්මා. දැන් ඔන්න static variable එකට සුනිල් කියන එක වැටලා තියෙනවා. ඔන්න එක ඔබ්ජෙක්ට් එකක් ඇවිල්ලා මේකට යමක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම initialize කරලා තියෙනවා. හරිද? ඒ වගේම මම A කියන කෙනාගේ name 2 කියන එක මම දාන්න පෙරේරා කියලා. හරි. ඔන්න ඒකට name 2 කියන එකට value එක දැම්මා. ඊළඟට මම system out එකකින් B කියන කෙනාගේ name 2 කියන එක print කරන්න අහනවා. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නා B කියන කෙනාගේ name 2 කියන එකට. ඒ කියන්නේ string name 2 කියන එකට instance variable එක value එකක් මම මේකට දැම්මේ නැහැ. හරිද? ඒක නිසා මට එළියට එනවා null කියලා. මොකද instance එක. ඒ කියන්නේ student B කියන instance එකේ string එකට name 2 කියන string එකට variable එක දැම්මේ නැහැ. හැබැයි මම කියවනේ name 1 කියන වට යනවා කියලා. හරිද? දැන් මෙයාටත් මේක එකයි. හරිද? මෙයාගෙන් B1 call කරොත් B මෙයාටත් නැකම් කියනවා. හරිද? අන්න print වෙනවා වඩු සුනිල් කියලා. හරිද? ඇයි B වලට මම name 1 කියන value එකක් දැම්මද නැහැ. හැබැයි මම A කියන එක කියලා නැකම් කියලා ආවනේ. ඒක නිසා ඒක Bට බලපෑවා. මට අර මේකම සිද්ධියත් මතක් වෙනවා. හරි. ඉතින් ඕන්නම් මේක දැන් හිතන්නකො B ඇවිල්ලා මේක වෙනස් කරා කියලා. name 1 කියන එකට අපි දාමු ලස්සන නමක් දාමු. සුරංගනි කියලා. හරි. සුරංගනි කියලා නමක් දැම්මයි කියලා. හරිද? දාලා මම මේක print කරා. අන්න දැන් මට එන්නේ සුරංගනි කියලා. ඇයි හේතුව? B ගිහිල්ලා name 1 කියන static variable වෙනස් කරලා ආවා සුරංගනි කියලා. හරිද? දැන් A කියන එක නා name 1 එක print කළා. A කියන එක නා name 1 වලට සුනිල් දැම්මේ. හරිද? සුනිල් නෙමෙයි print වෙන්නේ සුරංගනි කියලා. හේතුව මොකද? B ගිහිල්ලා static variable වෙනස් කරා. static variable එක හැමෝටම පොදුයි. හරිද? හැබැයි A ගේ name 2 එක call කරොත් එන්නේ පෙරේරා කියලා. හරිද? B ගේ name 2 එක call කරොත් එන්නේ null කියලා. හේතුව A ගේ instance variable එකට පෙරේරා කියන එක දැම්මා. හැබැයි B ගේ instance variable එක තාම initialize කරේ නැහැ. හරිද? ඒක තමයි static variables සහ instance variables වල තියෙන වෙනස. හරිද? මේක එකපාරටම උඩට එන්නේ නැහැ. කීප සැරයක් මේක බලන්න දවස් දෙක ඇතුළත. එතකොට හොඳට තේරෙයි. ඔන්න දැන් අර මම කිව්වා exercise එක කරන්න යන්න. මේ exercise එකේ අරමුණ තමයි class එකෙන් objects කීයක් හැදුවද කියලා count කරන. මේක බොහොම ප්‍රසිද්ධ exercise එක constructors එක කතා කරනකොට විශේෂයෙන් reference books වල එහෙම තියෙන exercise එක. මේක අපි තේරෙන භාෂාවට හරවගෙන අපි ඉන්සියුරේ බලමු. මෙතන මුලින්ම මම static variable එකක් ගන්නවා. integer එකක්. වටේ යවන්න පුළුවන් එකක්, හැමෝටම පොදු එකක්. හරිද? number of objects කියලා. හරිද? ඒකට initial බිඳුව කියන එක දාලා තියෙනවා. දැන් මේ class එකේම දැන් අර මම කියන්නේ constructor එක හැමතිස්සෙම object එක හදන සැරේට run වෙනවා කියලා. ඒක නිසා මම student constructor එකක් ඔන්න මෙහෙම ලිව්වා.
හරිද? මම මේ කන්ස්ට්‍රක්ට් එක ඇතුලේ කියනවා. දැන් මේ ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එක හදන සැරේට කන්ස්ට්‍රක්ට් එක රන් වෙනවා. ඒක නිසා මම කියනවා හරි ඔබ්ජෙක්ට් එක හදන සැරේට මේ number of objects කියන එකට එකක් එකතු කරන්න. හරිද? plus plus. හරිද? එකක් එකතු කරන්න number of objects වලට. right? කියලා මම main method එක දානවා. දාලා ඔන්න හදනවා අලුත් ඔබ්ජෙක්ට් එකක් ස්ටුඩන්ට් ක්ලාස් එකෙන් යදමු ඒ කියලා ඒ දැන් මේක රන් කරනකොට මොකුත් දෙන්නේ නැහැ නේ අතරම මොකද අපි print එක කියලා මොකුත් දැම්මේ නැහැ construct එක රන් වෙනවා හරි construct එකේ තියෙනවා number of objects කියන variable එක එකකින් වැඩි කරන්න කියලා මේක වැඩි වෙනවා හරි දැන් අපි ඒකට බලන්න ඕන අපි මොකද වෙලා තියෙන්නේ කියන එක ඉතින් මොකද කරන්නේ හරිද අපි මෙන්න මෙහෙම කියමු මේ හදන හැම සැරේකටම print කරන්න අර construct එකේම තමයි මම කියන්නේ හරි construct එකේම කියනවා object number is කියලා අර number of object කියන එකම දෙන්න කියනවා. එතකොට object number is කියලා එකක් හැදුනම එක කියලා එයි. හරිද? ඔන්න දැන් මම මේක call කරන්න යන්නේ. දැන් මට එනවා object number is 1 කියලා. දැන් මේ object number is 1 කියන එක ආවේ කොහොමද? හරිද? object number කියන ඒක statement print වෙන එක නම් මෙන්න මෙතනින් construct එකේ දෙනවා. number of object කියන එකේ බිඳුවනේ තියෙන්නේ. එක කියන එක ආවේ කොහොමද? ඔව් මම මෙතන කියලා තියෙනවානේ. plus plus number of objects. ඒක එකක් එකතු කරා. කිසි ප්‍රශ්නයක් නැහැ static variable එකකට ඕන දෙයක් කරන්න පුළුවන් object එකක් හදන්නේ නැතුව. හරිද? හැබැයි බැරි වුණත් මේක static නොතිබ්බොත් එහෙම මෙන්න මෙහෙම තිබ්බොත් හරිද? ඔය වැඩේ අපිට කරන්න බැරි වෙනවා. මොකද instance එකකින් instance එකට අලුත් ඒවා හැදෙන්න ගන්න හින්දා. හරිද? ඒක නිසා මම මේක static තියනවා. එතකොට හැමෝටම පොදුවේ එයා තියෙනවා. හරියට නිකන් අර ඩොලර්ස් අපි ලංකන් රුපියස් වලට මාරු කරනකොට ඩොලර් රේට් එක තියෙනවා. හරි රුපිය රේට් එක ඩොලර් රේට් එක සේව් කරලා තියනවා වගේ static variable එකක් තියන්න පුළුවන්. ඒතකොට හැම ෆන්ක්ෂන් එකකටම හැම මෙතඩ් එකකටම හැම ක්ලාස් එකකටම ඒක එක වැලියු එකක් විතර තියෙන. එක කවුරු හරි වෙනස් කරොත් ඒක හැමෝටම මේක බලපාන විදිහට තියෙනවා. හරිද? දැන් මෙතන එකක් වැඩි කරා print වුණා. අපි හදමු තව object එකක්. හරි. මේකෙම නම් හදන්න බෑ. තව නමක් දාන්න b කියලා දාමු. ඔන්න object number is 2. හරිද? හරිද අපි total number එක බලන්න ඕන නම් sys out එකෙන් මෙතන ගමු කෙලින්ම. මොකද අපි දන්නවා static variable එකක් objects හදන්න නැතුව කෙලින්ම call කරන්න පුළුවන්. හරි. කෙලින්ම call කරනවා total number of objects are කියලා number of objects කියන එක print කරන්න කියලා. දැන් මට එනවා total number of objects are 2 කියලා. හරිද? අපි මේක තව එකක් හදුවොත් මේක මාරු වෙනවා. total number of objects are 3. බලන්න construct එකෙන් අපි objects කීයක් හදලා තියෙනවද කියන එක සම්බන්ධව මිනුමක් ගත්තා. මේ construct එකෙන් කරන්න පුළුවන් වැඩ. හරි. එතකොට දැන් මේ වීඩියෝ එක පැයක් තිගයි. මේ වීඩියෝ එකේදී object orientation කියන එක කිසිම දෙයක් දන්නේ නැති ළමයෙකුගේ ඉඳලා දැන් ඔයගොල්ලෝ යම් කිසි දුරක් object orientation ගැන අදහසක් තියෙනවා. දැන් මේක එකපාරම බැලුවම සමහරවිට මේක තේරෙන්නේ නැති වෙයි. මොකද මේක ලොකු concept එකක්. මේක කිහිප වතාවක් බලන්න මේකේ තියෙන මම දැක්ක සමහර ළමයි මේකම අරන් කෝඩ් කරන මේ තියෙන දේවල් හරිම හොඳ දෙයක් ඒක කරන්න.
ඒ වගේම මේක එකපාර තේරෙන්නේ නැහැ කියලා බය වෙන්න එපා. නැවත නැවත වාරයක් බලන්න. එතකොට හොඳට තේරෙයි. ඒත් නොතේරෙන දේවල් තියෙනවා නම් බය නැතුව අහන්න. මම ඊළඟ වීඩියෝස් වලදී සපෝට් කරනවා.